හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අද දවසේත් එහෙමනම් මේ ධම්මසරණ විහාරයේ මුල් කරගෙන පවත්වන මෙම භාවනා වැඩසටහනේ ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු හන්තා හෝති තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මෙම භාවනා වැඩසටහන සඳහා සූත්‍රයක් වශයෙන් ඉස්සරහින් තියාගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන නාග සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ ඊටාම අපූර්වට මගුල් ලතා මේ රජ කෙනෙකුගේ ඉන්න මගුල් ලතාගේ තියෙන යම්සි ගුණ හතරකුත් ඒ වගේම මේ ප්‍රතිපදාවක් පුරන භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ එමත් නැත්නම් යෝගාවචරයෙකුගේ තියෙන ගුණ හතරකුත් සංසන්දනාත්මකව අපිට ඉදිරිපත් කරනවා. ඒ නිසා මුලදී ඒ ඇතාගේ තියෙන විස්තර අපිට කියලා කොහොමද මේ ඇතාගේ තියෙන ගුණ විශේෂ හතර මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් තුළ නිරූපණය වෙන්නේ කියලා හරි ලස්සනට උපමා රූපක අනුසාරයෙන් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකේ මුල් කොටස අපි ඊයේ සාකච්ඡා කළා. ඒ ඇතාගාව තියෙනවා එක්තරා ගුණයක්. ඒ තමයි හොඳට අහගෙන ඉන්න එක. කියන්නේ ඇතරුවා කියන යමක් තියෙනවා නම් ඒක සමහරවිට කලින් කරලා පුරුදු වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් නොකරපු වැඩක් වෙන්න පුළුවන්. ඒ කුමක් හෝ උපදේශයක් දෙනකොට මේ ඇතා හොඳට සමන් දීගෙන ඉන්නවා. කන් යොමාගෙන ඉන්නවා. ඔන්න ඒ ගුණය සෝතා කියන ගුණය මේ ඇතා තුළ පෙන්눔 කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බඳුම ගුණයක් මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් තුළ භාවනාවක් වඩන සතිමත් බවක් දියුණු කරන යෝගාවචරයෙක් තුලත් පෙන්눔 කරනවා. එයත් සෝතා කියන ගුණයට මේ නැකම් කියනවා. උරුමකම් කියනවා. එයා කොහොමද ඒ බඳු සෝතා කියන ගුණයට උරුමකම් කියන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉදබික්කවේ බික්කු තථාගතප්ප වේදිතේ ධම්ම විනේ දේශියමානේ අට්ඨිකත්වා මානසිකත්වා සබ්බංචේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. එයා දැන් බුදු බණක් ඇහෙනකොට බොහොම කන් යොමාගෙන අහගෙන ඉන්නවා. බොහොම ධර්ම ගෞරවයෙන් යුක්තව අහගෙන ඉන්නවා. ඒ නිසා ඒ අර්ථයන් මෙනෙහි කරමින් ඒවා තමන්ගේ හිත තුළ ධාරණය කරගනිමින් තව හොඳට හිතලා බලලා තමන්ගේ ජීවිතයට තියෙන ගුරුහරුකම් ඒ තුලින් අරගනිමින් ඒ යෝගාවචරය ඒ භික්ෂුන් වහන්සේ කටයුතු කරනවා. එතකොට මෙන්න මේ ගුණය අපි ඊයේ සාකච්ඡා කළා. මේ සෝතා කියන ගුණය. සතිමත් සවන් දීම. කියලා ඉතින් අපි මේ කාලේ විදිහට සරලව මේක තේරුම් ගන්න පුළුවන්. ඉන් එහාට ගිහිල්ලා අපිට මේක බහුශ්‍රృత භාවයක් දක්වාම වර්ධනය කරන්න පුළුවන්. එතකොට මේ දහම තේරුම්ගෙන කටයුතු කිරීම විශේෂයෙන්ම භාවනා යෝගීන්ට වැදගත් වෙනවා. මොකද තමන් ලබන භාවනා අත්දැකීම භාගතුන් වහන්සේගේ දේශනාවත් එක්ක හොඳට ගල්ප ගන්න පුළුවන් නම් තමන් කරන්නේ මෙන්න මේකයි කියලා වටහා ගන්න පුළුවන් නම් ඒකේ තියෙන ආනිසංස ධර්මයේ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන් නම් එතකොට තමන් කරන භාවනාවේ තියෙන ප්‍රදේශයන් හොඳට හඳුනා ගන්න පුළුවන් නම් ඒ අත්දැකීම් දේශනාවත් එක්ක ගලප ගන්න පුළුවන් නම් එතකොට අපිට තේරෙනවා අපි මේ එදා භාගතුන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගයේමයි අදත් මේ ගමන් කරන්නේ. මේක මේ අපිට උමනා මාර්ගයේ ගමන් කරනවා නෙමෙයි. එදා භාගතුන් වහන්සේ දේශනා කරපු මේ නික්ලේශී ප්‍රතිපදාවකමයි අදත් අපි මේ ගමන් කරන්නේ කියලා බොහොම විශ්වාසවන්තව ගෞරව සම්ප්‍රයුක්තව කිසිම දෙගිඩියාවක් හිතේ නැතුව මේ ගමන යන්න පුළුවන් අවකාශය සැලසෙනවා. ඊට පස්සේ තවත් අපි මතක් කරගත්තා භාවනාව කරන අවස්ථාවේදී විශේෂයෙන්ම භාවනාමය ඥානයක් දියුණු කරගන්න උත්සුක වෙන අවස්ථාවේදී හැබැයි මේ සුතමේ ඥානය ඉස්සරහට අරගන්න නැතුව ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා බොහොම නිහතමානී මනසකින් සරල මනසකින් ආධුනික මනසකින් විවෘත මනසකින් අපි මේ කටයුත්තට සැදී පැහැදී කටයුතු කළ යුතු බවත් අපි මතක් කරගත්තා. ඊට පස්සේ අද අපිට මේ සූත්‍රයේම දෙවන කොටසට පිවිසෙන්න පුළුවන්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ තවත් මේ ඇතාගේ තියෙන ගුණයක් දේශනා කරනවා. කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ හන්තා හෝති. කුමක්ද මහණෙනි මේ රජතුමාගේ මගුල් ඇතාගේ තියෙන ඒ නසනවා කියන ගුණය. එහෙම නැත්නම් නසන්නේ කියන ගුණය මොකද්ද? දැන් මේක ටිකම ඇත්තටම බැලුවාම බොහොම රෞද්‍ර ගුණයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්.
එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතෝ හත්තිම්පි හන්ති හත්තා රූහම්පි හන්ති. දැන් මේ මගුල් ඇතා එයා නිකන් මේ රජතුමාව පිට උඩ තියාගෙන යන්න පමණක් නෙමෙයි ඉන්නේ. එහෙම නැත්නම් මේ බර වැඩක් කරන්න විතරක් නෙමෙයි ඉන්නේ. රට වෙනුවෙන් සංග්‍රාමයකට යන අවස්ථාවකදී මේ මගුල් ඇතා තමයි පෙරටුව ගමන් කරන්නේ. ඒකට රජතුමාව තමන් දරාගෙන ඊළඟට මේ සතුරු සේනාව සමග ද්වන්ද සටනක යෙදෙන්න මේ මගුල් ඇතා සූදානමින් තමයි ඉන්නේ. ඒ තරමට බොහොම ප්‍රබල ජව සම්පන්න නිර්භීත ගතියක් මේ ඇතා තුල තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ ඇතා එසේ මෙසේ සාමාන්‍ය ඇතෙක් නෙමෙයි බොහොම ජව සම්පන්න ප්‍රබල ඇතෙක්. ඒතර එයා මේ කරන නැසීම සංග්‍රාමයේදී කරන නැසීම ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඒ යම්කිසි වෙනත් සතුරු හමුදාවට අයත් ඇතෙක් ආවොත් ඒ ඇතාව නසලා දානවා. ඊළඟට ඒ ඇතා මෙහෙවන යම් ඇතරුවෙක් ආවොත් එයාවත් නසලා දානවා. අස්සම්පි හන්ති අස්සා රූහම්පි හන්ති. දැන් මේ රජ මේ තුමත් එක්ක මේ ගමන යනකොට එහෙම නැත්නම් යුද්ධයට අවතීර්ණලා ඉන්නකොට ඒ අනිත් පැත්තෙන් සතුරු පැත්තෙන් එන්න පුළුවන් යම්කිසි අශ්වාරෝහකෙක්. අශ්වයින්. ඒතකොට මේ අශ්වයින්වත් නැසලා දානවා අශ්වාරෝහකයින්වත් නැසලා දානවා. ඊළඟට රතම්පි හන්ති රතිකම්පි හන්ති. දැන් එතකොට විවිධ රථ ඉදිරිපත් වෙලා තිනවා. ඒ කාලෙත් යම් පමණක රථ හොයාගෙන තිබිලා තිනවා. ඉතින් ඒවෙන් නැගිලා යෝධයින් පැමිණලා තිනවා යුද්ධයට පිවිසිච්ච. ඉතින් මේ රතත් විනාශ කරලා දානවා. ඒවැය එන ඒ යෝධයින්වත් විනාශ කරලා දානවා. ඊළඟට පාබල හමුදාව එනවනම් ඒ පාබල හමුදාවත් විනාශ කරලා දානවා. ඉතින් මේ විදිහට මේ යථා දැන් කිසිම බියසුළු බවක් නැහැ. පස්ස ගහන ගතියක් නැහැ. පැමිණෙන ඕනම සතුරු හමුදාවක ඕනම ක්ෂේත්‍රයක් එයාට විනාශ කරලා දාන්න පුළුවන්. එච්චරට ප්‍රබල බවක්, පසු නොබසින ගතියක්, ඉදිරියටම යන ගතියක් මේ කෙලෙස් මේ ඒ ඉදිරියට එන සතුරු සේනාව සම්පූර්ණයෙන්ම නසා දමන ගතියක් මෙන්න මේ ඇතා තුල තියෙනවා. දැන් අපිට මතක් කරගන්න පුළුවන් ලංකාවේ වුණත් අතීත කාලෙදී දුටුගැමුණු විලාර යුද්ධයේදී ඉතින් දුටුගැමුණු රජතුමාත් ඒ කඩොල් ඇතා අපිට නැගලා තමයි ඉතින් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අපිට තේරෙනවා බොහොම ද්වන්ද සටනක තමයි එතන නියැලිලා තියෙන්නේ. ඉතින් යම් වෙලාවක මේ ඇතා පස්ස ගැහුවා නම් ඒ ඇතා දුර්වල වුණා නම් සම්පූර්ණයෙන්ම රජතුමාගේ ජීවිතේට අනතුරේ ඒ වගේමයි සමහර විට යුද්ධයක් පරදින්න දෙති වුණා. නමුත් ඒ තරම් තීරණාත්මක අවධියකදී මේ ඇතා බොහොම ප්‍රබල ශක්තියක් වෙනවා, ජවයක් වෙනවා, විශ්වාසයක් ගෙන දෙනවා මුළු සේනාවටම. දැන් මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න සංසන්දනය කරනවා යෝගාවචරයේ ජීවිතේට. එහෙමත් නැත්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගත කරන ප්‍රතිපත්තිකාමී ජීවිතයට බුදුරජාණන් වහන්සේ මේ తত্ত্বය දැන් සංසන්දනය කරනවා. එතෙන්දී කොහොමද කියන්නේ කතංච භික්ඛවේ භික්ඛු හන්තා හෝති. මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් කොහොමද නසන්නෙක් බවට පත් වෙන්නේ. දැන් එතකොට අපිට සමහර විට බැලුව බැලමට මේක එකපාරට තේරෙන්නේ නැහැ. කොහොමද දැන් අරතරන් සංග්‍රාමයකට බට ඇතෙක් කිසිම අනුකම්පාවක් නැතුව අර සතුරන් නසනවා වගේ. ඒතර මේ භික්ෂුන් වහන්සේ නමක් යෝගාවචරයක් එහෙමනම් කාවද නසන්නේ කියන ප්‍රශ්නේ නැගෙන්න පුළුවන්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් විස්තර කරනවා ඉද බික්කවේ බික්කු uppannam කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannam විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. එවං කෝ භික්ඛවේ භික්ඛු හන්තා හෝති. දැන් එතකොට මේ භික්ෂූන් වහන්සේ මේ යෝගාවචරය කරන්නේ පිටත සරණක් නෙමෙයි ඇතුළත සරණක්. එතන තමයි වෙනස තියෙන්නේ. දැන් රජ කෙනෙක් ඇතෙක් පිට නැගලා ඒ රජ මේ මගුල් ඇතත් එක්ක කරන්නේ බොහොම බිහිසුණු සටන සම්පූර්ණයෙන්ම මේ බාහිර තියෙන සටනක්. සමාජයට රටක් අල්ල ගන්න කරන සටනක්. නැත්නම් තමන්ගේ රට බේර ගන්න කරන සටනක්. සතුරන්ගෙන් රට බේර ගන්න කරන සටනක්. ඒක සනිකර බාහිර සටනක්. හැබැයි මේ යෝගාවචරයේක් භික්ෂුන් වහන්සේ නමක් භාවනානුයෝගීව කටයුතු කරද්දී මේ කරන සටන සනිකරම ඇතුළත කෙරෙන සටනක්. මේ කෙලෙස් සතුරන් සමග කරන සටනක් තමයි මෙතන එහෙනම් යෝගාවචරයට කරන්න තියෙන්නේ. ඒතර මේ කෙලෙස් සටන තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒ කෙලෙස් ඉදිරියේ මේ යෝගාවචරය සැලෙන්නේ නැහැ.
මේ යෝගාවචරයා බියපත් වෙන්නේ නැහැ. මේ කෙලෙස් වලට නොබියව මුහුණ දෙනවා. ඉතින් අපිට පුළුවන් ද එකපාරට මේ தত্ত্বය අපේ භාවනා යෝගී ජීවිතයට ඇතුළත් කරගන්න. ඉතින් ඒක නත් ටිකක් විමසලා බලන්න වටිනවා. මුලදී ඇත්තටම අපේ තුල සතියක් දුර්වල සතියක් දියුණුලා නැත්තම් සම්පජඤ්ඤයක් වැඩිලා නැත්තම් අපිට කෙලෙස් එක්ක සටන් කරනවා තියා අඩුතරමින් කෙලෙස් වල වහලෙක් නොවීවත් ඉන්න පුළුවන් කමක් නැහැ. හුඟක් වෙලාවට අපි නිකන් හරියට කෙලෙස් වල වහල් භාවයකටපත් වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ යම් විදිහකට අපේ කෙලෙස් අපේ තණ්හාව අපිට අනුබල දෙනවද අපිව මෙහෙයවනවද අපිට උපදෙස් දෙනවද අපි නිකන් සුවච කීකරු 16ක් වගේ අපි මේ කෙලෙස් අනුව කටයුතු කරනවා. ඒක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා මුළු ලෝකයේ දිහා බොහොම සමස්තයක් වශයෙන් බලන භාගතුන් වහන්සේ දේශනා කරනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මහණෙනි මේ ලෝකය ඌණයි. හැමතිස්සෙම හරීම අප්තෘප්තිකර බවක් තියෙනවා. මොනවායින් හරි අඩුවක් තියෙනවා. කොයිතරම් ධනය සම්පත් තිබුණත් ඒ මනුස්සයාට ඒකෙන් තෘප්තිමත් බවක් නැහැ. ඒ වෙනුවට මොකද්දෝ නිකන් ඌණත්වයක් අඩුවක් තමයි පේන්නේ. අතිත්තෝ අප්තෘප්ති කරයි. තණ්හා දාසෝ. තණ්හාවට දාස වෙලයි කටයුතු කරන්නේ. ඉතින් මෙන්න මේ බඳු තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් අපේ හිත තුල තියෙන්නේ. අපි කවුරුත් මේ තණ්හාවට දාස වෙච්ච ගතියක තමයි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඉතින් මේ தත්ත්වයෙන් අත මිදෙන්න නම් අපි මුලින්ම අපි තුල සතිමත් බවක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අඩුතරමින් වහල් බවෙන් අත මිදිලා කටයුතු කරන්න මේ සතිමත් බව අත්‍යවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අඩුතරමින් එළඹ සිටි සිහියෙන් වාසය කරන්න. අතීතයේ ගිහිල්ලා කල්පනා කර කර වහල් භාවයටපත් වෙන්නෙත් නැතුව අනාගතයේ ගිහිල්ලා සිහිනමවමින් තණ්හාවේ වහල් භාවයටපත් වෙන්නෙත් නැතුව වර්තමානයේ පැමිණෙන අරමුණු වල වහල් භාවයටපත් වෙන්නෙත් නැතුව අපිට සිහියෙන් කටයුතු කරන්න පුළුවන් නම් එතනත් ලොකු ශාන්තියක් තියෙනවා. අපිටම යම්සි යෝගාවචරයක් මේ தত্ত্বය තේරුම් අරගෙන එයා උත්සාහන්ත වුණොත් මේ විදිහට සිහියෙන් යුක්තව කටයුතු කරන්න අපිට දැන් තේරෙනවා එයාට දැන් ටිකක් සිහිය තියෙනවා. එළඹ සිට සිහියෙන් යුක්තව කටයුතු කරනවා. හැබැයි තාමත් හිතට කෙලෙස් එනවා. හැබැයි කලින් තරම් ඒකෙන් වද විඳින්නේ ඒ වෙනුවට යම් පමණක සහනශීලී බවක්, ශාන්තියක්, සැහැල්ලුවක්, කෙලෙස් වල බර අඩුවීමක් සමහරට යෝගාවචරයට දැනෙන්න පුළුවන්. නමුත් මේකේ ප්‍රධාන සම්දිස්ථානය වෙන්නේ මේ සතිය පිහිටුවීමට වඩා සම්පජඤ්ඤය වෙතට යෝගාවචරය යොමු වීම. අපි ඊයේ ටිකක් මතක් කරගත්තා. විශේෂයෙන්ම යෝගාවචරයේ සතිය පිහිටුවාට පස්සේ යම් හෝ ප්‍රකට අරමුණක් පාවිච්චි කළා සතිය පිහිටුවා ගත්තට පස්සේ ආ උත්සාහන්ත වෙන්න ඕනේ දැන් මේ සතිමත් වෙච්ච අරමුණට අමතරව තව මොනවාද මෙතන තියෙන්නේ කියලා විමසිලිමත් වෙන්න. එතන තමයි සම්පජඤ්ඤයක් වැඩෙන්නේ. එතන තමයි මේ අපි ලබන අත්දැකීම හාත්පසින් දැනගන්න, පූර්ණ වශයෙන් දැනගන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙන්නේ. එතකොට තමයි උදාහරණයක් වශයෙන් කියනවා නම් අර ආශ්වාසයක ප්‍රශ්වාසයක තියෙන සියුම් ගති ලක්ෂණ අපිට දැනෙන්න ගන්න. ඒක අපි විමසුවොත් පමණයි ඒක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපේ හිත ඇතැම් විට නිකම් මතු පිට ඉන්න පුළුවන් ඔය දේවල් කිසිවක් විමසන්න නැතුව. ඉතින් කෙනෙකුට පුළුවන් වුණොත් මේ විදිහට හොඳට විමසීමක් සහිතව කටයුතු කරන්න අන්න එතකොට එයා කලින් දැකපු චිත්‍රයට වඩා හාත්පසින් වෙනස් චිත්‍රයක්. විස්තර සහිත චිත්‍රයක්. විවිධ දෘෂ්ටි කෝණ වලින් පෙනෙන චිත්‍රයක්. පූර්ණ චිත්‍රයක් සමහරවිට මේ අත්දැකීම සම්බන්ධයෙන් එයාට ලබන්න ඉඩ තියෙනවා. අපි තුමු දැන් එයා මේ විදිහට කටයුතු කරද්දී ඔන්න දැන් සතියට අමතරව සම්පජඤ්ඤයක් දියුණු වෙනවා. අරමුණට අමතරව අරමුණ ගැන විශ්ලේෂණය කරන්න කුසලතාවයක් මේ යෝගාවචරය තුළ දියුණු වෙනවා. මේක ආනාපාන සතියද වෙන්න පුළුවන්. අපි තුමු මේක කෙනෙක් ධාතු මනසිකාරයක් වගේ වඩනවා නම් එතෙන්දි වෙන්නත් පුළුවන්. මුලදී අපි හිතමු එක අතක් මත අපි එක අතක් තියාගෙන ඉන්නවා. ඒ තරම් දැනීමක් නැහැ. සමහර විට නිකන් උණුසුමක් දැනෙනවා. නැත්නම් එක අතක බර අනිත් අතට දැනෙනවා. හැබැයි මේක නැවත නැවත කරන්න හොඳට අවධානයෙන් එතෙන්ද නිරීක්ෂණය කරන්න මේ ලබන සරල අත්දැකීම තව විග්‍රහ කරලා බලන්න පුළුවන් ගතියක්. විස්තර සහිතව බලන්න පුළුවන් ගතියක්. විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන් ගතියක් යෝගාවචරය තුළ දියුණු වෙනවා. ඉතින් එතකොට බොහොම ඉවසිලිමත්ව මේ කටයුත්ත නැවත නැවත කරන්න අවශ්‍යයි. එතකොට තමයි අර පූර්ණ විස්තර සහිත අත්දැකීමක් අපිට ලැබෙන්නේ. අපි දැන් මෙයා මේකත් දියුණු කරගත්තොත් අන්න අපිට තේරෙනවා මෙයාට දැන් අපි මුලින් දැනගත්තේ සතිමත් උනේ මේ තද ගතියක් විතරයි. හැබැයි දැන් නම් එයාට මෘදු ගතිත් වැටහෙනවා. උණුසුම් ගතිත් වැටහෙනවා. සිසිල් ගතිත් වැටහෙනවා. ගොරෝසු ගතිත් වැටහෙනවා. සිනිඳු ගතිත් වැටහෙනවා. චංචල ගතිත් වැටහෙනවා. කම්පණය වීමුත් වැටහෙනවා. මේ වගේ හාත්පසින්
විවිධාකාර ලක්ෂණ එයාට දැන් වැටහෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් අර සම්පජඤ්ඤය කියන ගුණය හොඳට වැඩිලා තියෙනවා. අපි හිතමු එයා වේදනානුපසනාවක් නම් වඩන්නේ. අපි කලිනුත් මතක් කරගත්තා වගේ මුලදී නිකන් දැනුනේ සැප වේදනාවක් ඇති වුණා විනාඩි 5ක් විතර තිබුණා ඔන්න එක නැති වෙලා ගියා. දුක් වේදනාවක් දැනුණා ඒකත් ඔන්න විනාඩි 10ක් විතර තිබුණා ඔය වගේ නැති වෙලා ගියා. ඔය වගේ තමයි ඉතින් අපිට මුලින් තේරෙන්නේ. හැබැයි පස්සේ තව මේක තීක්ෂණව බලන්න මෙතන තනි සැප වේදනාවක් නෙමෙයි මෙතන වේදනා සමූහයක් තියෙන බවක් වේදනා රසක් තියෙන බවක් කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඒතර ඒ එක එකක් ගැනත් ඔන්න කෙනෙකුට සියුම්ව දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ කියන්නේ අර සියලු සංසිද්ධිය දිහා පූර්ණ වශයෙන් දැකීමක්. දැන් පින්වත්නි මෙන්න මේ බඳු කුසලතාවයක් අපි තුල දියුණු වෙලා නම් තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ අන්නේ යෝගාවචරයට චිත්තානුපස්සනාවක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි ගාව දියුණු වෙච්ච සතියක් නැත්තම් දියුණු කරගත්ත සම්පජඤ්ඤයක් නැත්තම් අපි චිත්තානුපස්සනාව කරන්න ගිහිල්ලා අමාරු වැටෙන එක තමයි වෙන්නේ. නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ පුංචි අනතුරු ඇඟවීමක් කරනවා. මේ අවශ්‍ය පමණට සතිය දියුණු කරගෙන නැත්තම් සම්පජඤ්ඤය දියුණු කරගෙන නැත්තම් අන්න ඒ බඳු යෝගාවචරයේකට මෙන්න මේ චිත්තානුපස්සනාවට මූලික වෙන ඒ ආනාපාන සතිය වඩන එක තාම දුෂ්කරයි කියන එක භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි ඒ චිත්තානුපස්සනාවට පිවිසෙන්න කලින් යම්තාක් දුරකට අපි කය පාවිච්චි කළා. එහෙමත් නැත්නම් වේදනාව පාවිච්චි කළා. අපි තුල සතිය සම්පජඤ්ඤය දිනු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. අපි හිතමු දැන් යම්ස යෝගාවචරයේ දැන් මේ ස්වභාවයන් දිනු කරගත්තා, කුසලතාවයන් දිනු කරගත්තා. එයා ඊට පස්සේ ඔන්න චිත්තානුපස්සනාවකට පිවිසෙනවා. එයාට දැන් ඔන්න තේරෙනවා මේ වෙලාවේදී ඔන්න රාග හිතක් තියෙන්නේ. දැන් හිත ටිකක් රාග බරිත වෙලා. කියලා එයාට ඒක තේරෙනවා. දැන් ඒක එයාගේ රාගය, මගේ රාගය කියලා සලකන්නේ නැහැ. ඒකයිල රාගය. හුදෙක් රාගය පමණයි. හුදෙක් කාමච්ඡන්දයක්. කියලා එයා හඳුනා ගන්නවා. දැන් මේ වෙලාවේදී මගේ හිත රාග රක්ත වෙලා රාගෙන් ටිකක් අඳුරු වෙලයි තියෙන්නේ කියලා එයාට මේ අවස්ථාව ගැන වැටහීමක් තියෙනවා. හැබැයි එයා මේ රාගෙට අහු වෙන්නේ නැහැ. රාගෙට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. රාගය මගේ කරගන්න යන්නෙත් නැහැ. ඒ නිසා රාගය පහළුණා කියලා තමන්ව හෙලා දකින්න යන්නෙත් නැහැ. මේ රාගය දැන් මතුවලා තිනවා කියලා මතක තේරුම් ගන්නවා. එහෙම නැත්නම් හිතේ ද්වේෂයක් මතුවලා තිනවා. ඉතින් ඒකත් දැන් ඔන්න මේ ද්වේෂයක් මතුවලා තිනවා කියලා තේරුම් ගන්නවා. එයාට ඒක දැනෙනවා. එතකොට අපිට තේරෙනවා මේ හිතේ පහළ වෙලා තියෙන කුමක් හෝ මෙබඳු නීවරණයක් අකුසලයක් ඒ සැනින්ම ඒ අවස්ථාවේ තේරුම් ගන්න නම් මේ කුසලතාවයක් අපි තුල වැඩෙන්න ඕනේ. දැන් අපි මෙහෙම කල්පනා කරොත් දැන් අපිට තේරෙනවා අපි සක්මන් භාවනාවක් කරද්දී අපි ඉගෙන ගන්න එක දෙයක් තමයි අපේ කයට නිසි නින්දේ ඇවිදින්න දීලා, නිදැල්ලේ ඇවිදින්න දීලා, ස්වාභාවිකව ඇවිදින්න දීලා අපි නිකන් පැත්තෙන් ඉඳලා තමයි මේ සක්මන දිහා බලන්නේ. නැතුව අපි හුඟා කිමින් ඇවිදින්න යන්නෙත් නැහැ, හයියෙන් ඇවිදින්න යන්නෙත් නැහැ. අපි එක්තරාන්දම නිදහසක් කයට භුක්ති විඳින්න ඉඩ දීලා තමයි පැත්තකින් ඉඳලා ඒ අත්දැකීම ලබන්නේ. ඒ නිසා අපිට තේරෙනවා මේ සතිපට්ඨානයේ තියෙන ඔන්න ඔය නිවැරදි දෘෂ්ටි කෝණයක් අපිට පුළුවන් කයට ඒ තමන්ගේ වැඩේ පාඩුවේ කරගන්න ඉඩ දීලා අපිට පුළුවන් ඒකට බාධා කරන්නේ නැතුව හැබැයි හොඳ අවධානයෙන් ඉන්න. අපි ආනාපාන සතිය වඩද්දිත් කයට හුස්ම ගන්න පහසුවෙන් ඉඩ දීලා අපි ඉන්නේ පැත්තකින්. අපි බලනවා මේ කොහොමද කයේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරියට නිකන් අර විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරනවා වගේ. එයා ඒකට බාධා කරන්න යන්නේ නැහැ. එයා ඒ පරීක්ෂණයේදී එයා පුළුවන් තරම් සාධාරණ විදිහට තමයි පරීක්ෂණය ගොඩනගන්නේ. එයා මොකක්වත් මේක કૃත්‍රිමව කරන්න යන්නේ නැහැ. ස්වාභාවික සිද්ධියටමයි සංසිද්ධියටමයි පෙළ ගැහෙන්න ඉඩ දෙන්නේ. ඒ වගේ අපිත් ආනාපාන සතිය කයට කරන්න ඉඩ දීලා තමයි අපි ඒ ගැන දැනුවත් වෙන්නේ. ඒ වගේමයි මෙතෙන්දිත් දැන් ඔන්න හිතේ තියෙන රාගයක් පහළ වෙලා හැබැයි අපිට පුළුවන් රාගයෙන් අයින් වෙලා රාගය මගේ කරගන්න නැතුව පැන නැගිච්ච රාගයත් එක්ක මේ ද්වේෂයක් ඇති කරගන්නෙත් නැතුව රාගය වශයෙන් දකින්න. ඒ වගේමයි හිතේ පහළ වෙච්ච ද්වේෂය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒක මගේ ද්වේෂයක් නෙමෙයි. ඒක ඇවිල්ලා හුදෙක් ද්වේෂයක්. අන්නේ ද්වේෂය වශයෙන් දකින්න. අපි තුමු හිතේ පහළ වුණා යම් ඊර්ෂාවක්. අනේ ඊර්ෂාව වශයෙන් දකින්න. හිතේ පහළ වුණා යම් කිසි නයිෂ්ක්‍රම්‍යයෙන් මුල් කරගත්ත, නෙක්ඛම්මයක් මුල් කරගත්ත අදහසක් ඒක නයිෂ්ක්‍රම්‍යයක් වශයෙන් දකින්න.
එහෙමත් නැත්නම් හිතේ පහළ වුණා යම්සි මෛත්‍රී සහගත බවක්. ඒකත් මෛත්‍රී සහගත සිතුවිල්ලක් වශයෙන් දකින්න. ඉතින් මේ අන්දමින් හිතේ මොන කුසලය පහළ වුණත් මොන අකුසලය පහළ වුණත් ඒවා හුදෙක් කුසල් අකුසල් මට්ටමින් එහෙම නැත්නම් හුදෙක් සංස්කාර මට්ටමින් සිතුවිලි මට්ටමින් සිත් මට්ටමින් දකින්න අන්න යෝගාවචරය ඉගෙන ගන්නවා. ඉතින් ඔය මට්ටමට එනකොට අන්න යාගේ සතියේ යම් තාක් දුරකට දියුණු වෙලා තියෙනවා. සම්පජඤ්ඤය සෑහෙන දුරකට දියුණු වෙලා තියෙනවා. මේ தત્ත්වය තව තව සිද්ධ වෙන්න මේ යෝගාවචරයට දැනෙන්න පුළුවන්. මේ රාගය කියන එක පාටම ඇති වෙනෝනේ මේක මේ එක සිතුවිල්ලක් එනවා. ඒකට තව සිතුවිල්ලක් අපි එකතු කරනවා. තවත් සිතුවිල්ලක් එකතු කරනවා. තවත් සිතුවිල්ලක් එකතු කරනවා. මේතර නිකන් අපි හරියට නිකන් අර gadol එක තියලා අපි බිත්තියක් බඳිනවා වගේ මෙතනත් සිතුවිලි එක මත ගොඩනගමින් අපි මේ රාගය පෝෂණය කරනවා. එහෙම නැත්නම් මුලින් තනි දේශ සහගත සිතුවිල්ලක් එනවා. ඒකට අපි තව කෑල්ලක් එකතු කරනවා. තවත් අතීතයෙන් කෑල්ලක් එකතු කරලා දානවා. අනාගතයෙන් කෑල්ලක් එකතු කරලා දානවා. මේ විදිහට අපි අර gadolak ගානේ තියාගෙන බිත්තියක් බඳිනවා වගේ මේ ද්වේෂය කියන එකත් අපි අපේ හිතේ පියවරෙන් පියවර සිතුවිල්ලෙන් සිතුවිල්ල වර්ධනය කරන්නේ. ඉතින් කෙනෙකුට මෙන්න මේ தત્ත්වය ලිහා ගන්න පුළුවන් නම් මේ අපේ හිත ඇතුලේ සිද්ධ වෙන මේ ක්‍රියාදාමය හොඳට හඳුනා ගන්න පුළුවන් නම් හිතේ යාන්ත්‍රණය තේරුම් ගන්න පුළුවන් නම් එයා එතකොට මේකට උදව් කරන එක සෑහෙන දුරට අඩු කළා මේ දිග්ගැහි යන සිතුවිලි පරම්පරාව ක්‍රමානුකූලව ෂේ වෙලා යන්න කෙටි කරලා හරින්න එයා උත්සාහන්ත වෙනවා. එතකොට එයාට තේරෙන්න පුළුවන් දැන් ඉස්සෙල්ලා නම් හිතට රාගයක් ආවහම පැය ගණන් සමහරට ඒක තිබුණා. සම්පූර්ණයෙන්ම මම මේකේ වහල් භාවයටපත් වුණා. හැබැයි දැන් නම් එහෙම නැහැ. රාගයේ එන බව මම දන්නවා. ඒක රාගයේ බව හඳුනා ගන්නවා. ඊට පස්සේ මම මේකට අහු නොවි ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසාම ඔන්න රාගය ෂේ වෙලා යනවා. ඉස්සර නම් මගේ හිතේ ද්වේෂයක් පහවුනහම මම ඒක ගැන දන්නේ නැහැ. මම ඒ වෙනුවට තව කෙනෙක් එක්ක ගහගන්න යනවා, බැනගන්න යනවා. අන්තිමට මම නිකන් මමම පසුතැවිල්ලටපත් වෙනවා. හැබැයි දැන් එහෙම ගතියක් නැහැ. තාමත් ද්වේෂය එනවා. හැබැයි ද්වේෂයේ බව දන්නවා. ඒ නිසාම වැඩි දවස් ගණන් මේක ගැන තැවෙමින්, ද්වේෂයට ලක් වෙමින්, ද්වේෂයෙන් දැවෙමින් ඉන්නේ නැහැ. ඒ වෙනුවට ද්වේෂය හඳුනා ගන්නවා. ද්වේෂයේ වශයෙන් හඳුනා ගන්නවා. ඒ නිසාම ද්වේෂය මගේ හිත අතහැරලා යනවා. කියලා අන්න තමන්ගේ මේ හිතේ සිද්ධ වෙන මේ කෙලෙස් හඳුනා ගැනීම. ඒ යෝගාවචරයට පොඩ තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට අපිට තේරෙනවා මේ සතිය දියුණු කරලා යම් තාක් දුරකට සම්පජඤ්ඤයත් මේකට එකතු කරගත්ත වකවානුවකදී තමයි අපිට ඇත්තටම කියනවා නම් මේ කෙලෙස් වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඊට කලින් කරන්න වෙන්නේ ටිකක් අර පැලැස්තරයක් අලවනවා වගේ වැඩක් තමයි කරන්න වෙන්නේ. අපි හිතමු අපි තාම ඉන්නේ මුල්ම කාලේ තාම මේ සතිය දිනු කරන්න පටන් ගත්තා විතරයි. ඉතින් ඒ අවස්ථාවේ අපේ සතිය දුර්වලයි. හිතට එන රාගයට මුහුණට මුහුණලා සටන් කරන්න තරම් ශක්තියක් අපි ගාව නැහැ. ඉතින් එහෙනම් අපි එතෙන්දී එක්තරා අන්දමකින් ස්ථානෝචිත ප්‍රඥාවක් පාවිච්චි කරන්න වෙනවා. එතෙන්දී අපිට බෑ තාම මේ සතියයි ප්‍රඥාවයි විතරක් මූලික කරගෙන මේ කටයුත්තේදී ජය ගන්න. නිසා අපි වෙනත් උපක්‍රම පාවිච්චි කරනවා. අපි හිතමු අපි අහක බලා ගන්නවා. අපි යම්සි රූපයක් දැකලා නම් මේ රාගය පහළ වුණේ අපි ඉන්ද්‍රිය සංවරයක් සඳහා අපි ඔන්න අහක බලාගත්තා. එහෙම නැත්නම් අපි ඒ වෙනකොට අසුබ භාවනාවක් ඒ වෙලාවේ මතක් කරගත්තා. ඉතින් මේ වගේ යම් උපක්‍රම පාවිච්චි කළා අපි දැනට අපේ හිත බේර ගන්නවා. අර පහළ වෙච්ච රාගයේ වශයෙන් දකිමින් මුහුණට මුහුණලා එයත් එක්ක ඉන්න තාම අපි තුල ශක්තිය නැති නිසා. ඒ වගේම ඉතින් ද්වේෂය ගැන සලකුවත් එතෙන්දිත් අපිට අපේ හිතේ ද්වේෂයක් පහළලා තියෙනවා. තාම ඉතින් සතිමත් වීම තුලින්ම මේක ජය ගන්න හැකියාවක් නැහැ. තාම සතියේ දුර්වල අවධියක් තියෙන්නේ. ඒ නිසා අපි එතෙන්දී මෛත්‍රී භාවනාවක් වඩලා යම් ඒ අනිත් තැනත්තගේ තිබිච්ච ගුණයක් මතක් කරගෙන කොහොම හරි ඒ ද්වේෂ සහගත බවින් හිත බේර ගන්නවා. ඉතින් කොයි අවස්ථාවේදී වුණත් හැබැයි මේ එක අකුසලයක්වත් හිතේ පළපදියම් කරගන්න නැතිව ඉන්න අපි උත්සාහන්ත වෙනවා. ද්වේෂයක් ආවම දවස් ගණන් ද්වේෂ බරිතව ද්වේෂෙන් දැවි ඉන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. රාගයක් ආවමත් ඒ රාග බරිතව රාග රක්තව දවස් ගණන් රාගයෙන් දැවි ඉන්නේ නැතුව ඉක්මනට රාගය හිතින් දුරවන් කරගන්න උත්සාහන්ත වෙනවා. අන්නේ පෙළඹවීම ආතාපි ගුණය යෝගාචරයක තුල පැවැත්වීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපි මේ කෙලෙස් වලට කැමති විදිහට අපේ හිත බාර දීලා ඒගොල්ලන්ට ඕන තරම් මේ හිතට හානි කරන්න දීලා අපි නිකන් පැත්තට වෙලා ඉඳීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි අපේ හිත ආරක්ෂා කරගන්න
එක්තරා පැත්තකින් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. තවත් පැත්තකින් සතිය සම්පජඤ්ඤා ආදී ගුණධර්ම දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. නිරන්තරයෙන්ම හිත කෙලසුන්ගෙන් තොරව පවත්වා ගැනීමේ ලොකු කුසල ඡන්දයක්, ලොකු උවමනාවක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම තියනවා නම් අන්න අපිට කියන්න පුළුවන් මේ යෝගාවචරයා ඒ හිතේ පහළ වෙන කාම ඡන්දය නාදි වාසයේ තියා ඒක ඉවසන්නේ නැහැ. පජහති ඒක දුරු කරනවා. විනෝදේති ඒක විනෝදනය කරනවා. ඒක බැහැර කරනවා. ව්‍යන්ති කරෝති අනභවං ගමිති. ඒක යා සම්පූර්ණයෙන්ම නැති කළා දානවා. ආයිත් පහළ නොවන තත්වයට පත් කරන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි ව්‍යාපාදයක්, ද්වේෂයක්, ඒ වගේමයි තවත් කෙනෙක් ගැන තියෙන අහිතවත් ආකල්පයක්. මේ හැම අකුසලයක්ම හිතේ පහළ වුණාම ඒවට හිත ගොදුරු කරන්න දෙන්නේ නැතිව, හිත තමන්ගේ ඒවට පාවල දෙන්නේ නැතිව අපි හිත ආරක්ෂා කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේ උපක්ලේශ අතර මේ කෙලෙස් මට්ටම් යෝගාචර එකාතකින් හඳුනා ගන්න පහසුයි. මොකද රාගයක් හිතේ පහළ වුණා මේක හුඟක් දෙනකොට හඳුනා ගන්න ලේසියි. ද්වේෂයක් හිතේ පහළ වුණත් ඒකත් ඉතින් හඳුනා ගන්න ලේසියි. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට හානි කරන යම්කිසි චේතනාවක් හිතේ පහළ වුණා නම් ඒකත් ඉතින් හඳුනා ගන්න එච්චරම අමාරු නෑ. මොකද ඒවා ප්‍රබලව දැනෙනවා. හැබැයි මීට වඩා සියුම් උපක්ලේශ මට්ටම් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා සමහර විට අපිට හඳුනා ගන්නත් අමාරුයි. අපිට හිතෙන්නේ ඒවා කිසි වරදක් නැති සිදුවිලි වශයෙන් තමයි අපිට ඒවා හිතෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි භාවනාවක් කරගෙන යනකොට සමහර විට අපිට හිතෙනවා මේ තවත් කෙනෙකුට මේක ඉක්මනටම කියලා දෙන්න ඕනේ. මගේ පුතාටත් මේක ගිහිල්ලා කියලා දෙන්න ඕනේ. මගේ දුවටත් ගිහිල්ලා මේක කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මගේ ඥාතියටත් ගිහිල්ලා කියලා දෙන්න ඕනේ කියලා සමහර විට මේ භාවනා කරන අතරේ සිතුවිලි පහළ වෙනවා. ඉතින් මෙතෙන්දී අපි හිතුවොත් මේ ඇවිල්ලා මේ දයානුකම්පාවයි පහළ වෙලා තියෙන්නේ. මේ අවිහිංසා සිතුවිල්ලක් පහළ වෙලා තියෙන්නේ කියලා අපි ඒක දිගට කරන්න ගියොත් අපිට පාර වර්ධිනවා. මොකද මේ මෙතන තියෙන එක්තරා සියුම් උපක්ලේශයක්. පරානුද්යතා විතක්ක කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ භාවනාව කිරීගෙන යනකොට සූක්ෂම විතර්ක જાතියක් අර ගොරෝසු විතර්ක යටපත් වුනහම එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කලින් තිබුණේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒවා ඉතින් අපි කාටත් තේරෙනවා. හිතට බොහොම රළු ගතියක් තමයි ඒවෙන් සිද්ධ වෙන්නේ. ඒවා ටික අපි කොහොම හරි ජයගත්තට පස්සේ දැන් මේ බොහොම සූක්ෂම විතර්ක හිතේ පතු වෙන්න පුළුවන්. ඒවා එන්නෙත් නිකන් හරි සාධාරණයි වගේ. ඒක කරාට වරදක් නෑ වගේ තමයි ඒව එන්නේ. ඉතින් එතෙන්දී සෑහෙන බුද්ධිමත් බවක් අවශ්‍යයි. මේක දැන් මම කරන්න ගිහිල්ලා හරියන්නේ නෑ. මමත් මේ තාම මඩේ ඉරිලා ඉන්නේ. මඩේ ඉන්න කෙනෙකුට මේ බෑ තවත් මඩේ ඉන්න කෙනෙක්ව ගොඩ ගන්න. මම ඉස්සෙල්ලා මඩෙන් ගොඩට එන්න ඕනේ. මම මඩෙන් ගොඩ වුණොත් ඔන්න මට පුළුවන් තව කෙනෙකුට පොඩ්ඩක් උදව් කරන්න. ඒ නිසා මම ඉස්සෙල්ලා ගොඩ එන්න ඕනේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ හිතේ පහළෙන නිබඳු ඒ පරානුද්යතා විතර්ක බුදුරජාන් වහන්සේ සූක්ෂම විතර්ක වශයෙන් සුඛම විතර්ක වශයෙන් දේශනා කරලා තියෙනවා. දැන් එහෙම නැත්නම් තවත් පැත්තක් පෙන්නනවා ඥාති විතර්ක පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනුන් ගැන තමයි එතනත් ඉතින් අපි දැන් භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙද්දී අන්න ගෙදර මතක් වෙනවා. සමහරවිට ඉතින් පුතා කෑවද දන්නෙත් නැහැ, දුව වැඩට ගියාද දන්නෙත් නැහැ. නැත්තම් දරුවට කිරි ටික දුන්නද දන්නෙත් නැහැ, මුණුබුරා ආවද දන්නෙත් නැහැ. ඉතින් මේ වගේ ඉතින් තමන්ගේ පවුලට අදාළව ඥාතීන් හා සම්බන්ධ විවිධාකාර විතර්ක හිතට එන්න පුළුවන්. ඉතින් මේ වේදී අපි හිතුවොත් මේ මම දැන් ඉතින් ටෙලිෆෝන් කෝල් එකක් හරි දෙන්න ඕනේ කියලා හිතුවොත් එහෙම ඉතින් සම්පූර්ණයෙන්ම ඉතින් අර භාවනාව කැඩෙනවා. මේ මායя දාපු තොණ්ඩුවක් කියන එක අපිට අමතක වෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේවා වෙන සූක්ෂම විතර්ක. අර රාගයක්, ද්වේෂයක් වගේ අපිට ඍජුවම තමන්ට අහිත කරයි කියලා දැනෙන්නේ නැහැ මේවායේදී. මේවා එන්නේ නිකන් හිත කරයි වගේ. මේවා හිතුවට ප්‍රශ්නයක් නැහැ වගේ තමයි මේවා පහළ වෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්ද සෑහෙන බුද්ධිමත් වෙන්න ඕනේ මේ බඳු විතර්ක වලින් හිත බේර ගන්න. ඒතර භාවනා කරද්දී යම්කිසි ඥාතියෙක් සම්බන්ධයෙන් විතර්කයක් ආව නම් ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ඉස්සෙල්ලා මේ තමන් කරන වැඩේ ඉෂ්ට කරන්න අපි ලෑස්ති විය යුතුයි. එහෙම නැත්නම් අපිට අර වගේ තවත් කෙනෙකුට උදව් කිරීමේ අදහසක් මේ භාවනා කරන අවස්ථේදී හිතට ආවනම් ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා කරගෙන යන භාවනාව දිගට කරන්න අපි උනන්දු වෙ යුතුයි. ඊටත් අමතරව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අද කාලේ සෑහෙන ගැළපෙන දෙයක්. ඒ තමයි ජනපද විතර්ක. අපි දැන් භාවනා කර යනකොට ඔන්න ඉතින් අපේ රට ගැන මතක් වෙනවා. අනේ රටපත් වෙලා තියෙන තත්ත්වය, අනේ බලන්න මේ
ආර්ථික කොයිතරම් ආර්ථිකේ වැටලා තියෙනවද කියලා ඉතින් ඔන්න අපිට රට ගැන මතක් වෙනවා. ජනපද විතර්ක අපේ ඔළුවට එනවා. ඉතින් අපි භාවනා කරද්දී ඔය ජනපදයේ ගැන, රට ගැන, නගරය ගැන කල්පනා කරන්න ගියොත් ඔන්න ඉතින් භාවනාව එතනම සම්පූර්ණයෙන්ම දියාරු වෙලා යනවා. මොකද අර විතර්කය අපිව මැඩපවත්වනවා. මොකද ඒක එන්නේ හරීම සාධාරණ ගතියකින්. රට ගැන හිතන එක කිසිම කෙනෙකුට කියන්න බෑ. ඉතින් මේක අසාධාරණ සිතුවිල්ලක් කියලා. වැරදි සිතුවිල්ලක් කියලා. ඉතින් අපි ඒක දිහා හිතන්න ගියාම හැබැයි පුදුම වැඩක් වෙනවා. අන්තිමට ඉතින් ද්වේෂයෙන් තමයි නතර වෙන්නේ. මේ කාලේ හැටියට නම් ද්වේෂයෙන් තමයි හුඟක් වෙලාවට නතර වෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න රටට වින කරපු අයාට මම මෙහෙම කරනවා අරම කරනවා කියලා ඉතින් ඔන්න අපිත් තුවක්කුව අතට ගන්නවා. ඉතින් එතනින් තමයි අන්තිමට නතර වෙන්නේ. නමුත් අර මුලින් ආවේ ජනපද විතර්කයක්. අනේ මගේ රටට වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඔන්න බොහොම මේ හිතුවට වරදක් නැති විතර්කයක් තමයි හිතට එන්නේ. හැබැයි ඒ ඔස්සේ දිගට ගියලා අන්තිමට අර බොහොම රළු ප්‍රබල විහිංසා විතර්කයකින් ව්‍යාපාද විතර්කයකින් නතර වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විතර්කයන් අනිවාර්යෙන් යෝගාවචරයේ ජයගත යුතු බව මතක් කරනවා. ඒ සඳහා සෑහෙන්න ඉතින් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මේවා හැබැයි එක පාට එන්නෙත් නෑ. අර රාගය හිතේ නැති වෙලාවට, ද්වේෂය හිතේ නැති වෙලාවට, හිතේ මොකක්වත් විහිංසාවක් නැති වෙලාවට තමයි මේ වගේ සූක්ෂම විතර්ක හිතේ පහළ වෙන්නේ. එක අතකින් බැලුවහම අපේ හිත හරිම වංචනිකයි. එක පැත්තකින් අපි අපේ හිත ගොඩ ගන්නකොට, පිරිසුදු කර ගන්නකොට අනිත් පැත්තෙන් කොහොම හරි අපිව අල්ල ගන්නවා. කොහොම හරි අපිව අහු කර ගන්නවා, පටලව ගන්නවා. ඉතින් මේකත් ජයගත්තොත් සමහර විටින් ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙකුට විවිධාකාර ලාභ සත්කාර සම්බන්ධයෙන් විවිධ සිතුවිලි පහළ වෙන්න පුළුවන්. කොහොමද මම බණ ටිකක් කියන්නේ? නැත්නම් මම කොහොමද මේක කියලා දෙන්නේ? මෙතනින් මම කොහොමද ප්‍රසිද්ධ වෙන්නේ? මම කොහොමද භාවනා ගුරුවරයෙක් වෙන්නේ? කියලා ඉතින් ඔය වගේ තමන්ගේ ප්‍රසිද්ධිය හා සම්බන්ධ, තමන්ට යමක් හොයාගන්න එක ගැන සම්බන්ධයෙන් විවිධ විතර්ක ඉතින් ගිහි පැවිදි දෙපක්ෂයටම එන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතින් එකපාරටම තේරෙන්නේ නැහැ මේකත් මේ වැරදි විතර්කයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවත් තියෙන්නේ මේ ලාභ සත්කාර පරිසංයුක්ත විතර්ක කියලා මේ අපිව මුලා කරන බොහොම සූක්ෂම ගණයේ විතර්ක. ඉතින් මේ හැම දෙයක්ම අපේ හිතේ පහළ වෙද්දී එහෙනම් අපි බොහොම තීක්ෂණ ඒවා සිහියෙන් ඉඳගෙන හඳුනා ගැනීම අවශ්‍යයි. එතකොට තමයි අපිට ඒවට අහු නොවි හිමීට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු විවිධ උපක්‍රම මේ තමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ විතර්ක සමනය කිරීම සඳහා අනුගමනය කරපු විවිධ උපක්‍රම අපිට දේශනා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ බුදු වෙන්න කලින් මේ පහළ වෙන කුසල් විතර්ක අකුසල විතර්ක ගොඩවල් දෙකකට වෙන් කළා කියලා. ද්විධාකත්වා දහකත්වා විතක්කම් විහෙරෙය්‍යං කියලා මේ ගොඩවල් දෙකකට දැම්මා. කාම විතර්කයක් වෙනකොට ඔන්න මේ අකුසල જાතියේ ගොඩට දැම්මා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය විතර්කයක් වෙනකොට ඒක අනිත් පැත්තේ ගොඩට දැම්මා. හිතට ද්වේෂයක් පහළ වෙනකොට ද්වේෂය මුල් කරගත්ත හිතක් පහළ වෙනකොට ඒක අන්න අර අකුසල විතර්ක ගොඩට දැම්මා. විතර එහෙම නැතුව මෛත්‍රී සහගත විතර්කයක් පහළ වෙනකොට ඒක අර කුසල් ගොඩට දැම්මා. මේ විදිහට මම මේ වර්ග කරමින් කටයුතු කරා. ඒතර මම දන්නවා මේ වෙලාවේ හැබැයි විතර්ක මේකයිල කුසල විතර්කයක්. මේකයිල අකුසල විතර්කයක් කියලා ඔන්න දන්නවා. ඉතින් මේ විදිහට කටයුතු කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැන් අකුසල විතර්කයක් ආවහම බැරි වෙලාවත් මගේ හිතේ ද්වේෂයක් හටගත්තොත් ඒක මම දිගට හිතුවාම අනිවාර්යයෙන්ම මේ හිත පුදුම වෙහෙසකටපත් වෙනවා. ඒක මට පුදුම හානි කරයි. මාව ආයිත් නිවනවා වෙනුවට දවන්න ගන්නවා. මම මේ නිවීමක් හොයාගෙන යන්නේ හැබැයි හම්බුනේ දැවීමක්. ඒ නිසා අකුසල විතර්ක ගැන උන්වහන්සේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. අත්ත ව්‍යාදායපි සංවත්තති. මේ බෙබඳු අකුසල විතර්ක Tamanට බොහොම හානි කරයි. Tamanට වෙහෙසගෙන දෙනවා. පර ව්‍යාදායපි සංවත්තති. ඒක අනුන්ටත් හානි කරයි. ඒවා මම පුරුදු කරලා ඒවා දාසත්වයටපත් වුණොත් දාස භාවයකටපත් වුණොත් මම ඒවට අනුරූපව කටයුතු කරන්න ගිහිල්ලා මම සමහරට අනිත් කෙනෙකුටත් ගහන්න බනින්න යන්න ඉඩ තියෙනවා. එතකොට අනුන්ටත් මේකෙන් ලොකු අයහපතක් සිද්ධ වෙනවා. උභය ව්‍යාදායපි සංවත්තති. ඒ නිසා අපි දෙකොල්ලන්ටම මේකෙන් ලොකු හානිකර තත්ත්වයක් තියෙනවා. පඤ්ඤා නිරෝධිකෝ. අපි යම් නුවණක් දිනු කරනවා නම් ප්‍රඥාවක් වඩනවා නම් ඒ ප්‍රඥාව සම්පූර්ණයෙන්ම අවුරවනවා, ප්‍රඥාව දුරු කරනවා, හීන කරලා දානවා. මොකද දැන් හිත දැවෙනවා. හිත ගිහිල්ලා අරකේ එල්ලිලා, පැටලිලා, උපාදාන කරගෙන අර තමන්ගේ ගොඩනගාගෙන තිබිච්ච ප්‍රඥාව දැන් අහලකවත් නැහැ. ඒ වුණාට සම්පූර්ණයෙන්ම කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන දැවෙන ගතියක් තමයි අවිද්‍යාව මූලික කරගත තත්ත්වයක් තමයි දැන් හිතේ මතුවලා තියෙන්නේ.
විඝාතපක්කිකෝ. ඒ නිසා පුදුමාකාර වෙහෙසක් දුකක් තමයි ඒකත් එක්ක ඉඳත් තමන්ට දැනෙන්නේ. අනිබ්බාන සංවත්තනිකෝ හිත සම්පූර්ණයෙන්ම නිවනින් ඈත් වෙනවා. ඒ නිසා කෙනෙක් මේ විදිහට මේ අකුසල විතරකවල තියෙන ඒ හානිකර తত্ত্বය ඒවායේ තියෙන ආදීනව හොඳට තේරුම් ගත්තොත් ඒවා පහළ වුණාම ඒවා දිගට හිතේ තියාගෙන ඉන්නේ නැතිව ඒවෙන් හිත බේර ගන්න. ඒවා හිමීට පැත්තකට දාන්න. ඒවා තල්ලු කරලා හරින්න. ආයෙත් අපේ අර හිතේ තිබිච්ච නික්ලේශී බව ආරක්ෂා කරගන්න. අපි තුල යම්කිසි පෙළඹවීමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්න ඕනේ මේ අකුසල විතර්කයක තියෙන ඒ අවඩදායි ගතිය. අපේ හිත දැවීම තුල අපි කොයිතරම්නම් නිවීමෙන් ඈත් වෙනවද? ප්‍රඥාවෙන් ඈත් වෙනවද? Tamanටම හානි කර ගන්නවද? අනුන්ටම හානි කර ගන්නවද? කියලා අපිම තේරුම් ගන්න ඕනේ. අපි දවස් ගණන් ද්වේෂෙන් දැවි හිටියොත් කවදාවත් ඉතින් මේ හිත නිවා ගන්න හම්බෙන්නේ නැහැ. දවස් ගණන් අපි රාගයෙන් මත් වෙලා හිටියොත් මේ හිත බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අපි තේරුම් අරගෙන කටයුතු කරනවා නම් අනේ යෝගාවචරය මේ බඳු හිතක් හිතේ පහළ වුණාම ඒක හිතේ පළපදියම් වෙන්න නොදී ඉක්මනටම අයින් කරන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත පෙන්වනවා බුදුරජාණන් වහන්සේ දැන් හිතේ කුසල විතර්කයක් පහළ වුණාම ඒකේ අර තරම් අවඩක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒක හිත දවන ගතියෙන් අඩුයි. දැවිල්ලක් නැහැ දැන්. ඒ වගේමයි ඒක Tamanටත් හිත කර වෙන්න පුළුවන් අනුන්ටත් හිත කර වෙන්න පුළුවන්. දෙගොල්ලන්ටම හිත කර සිතුවිල්ලක් වෙන්න පුළුවන්. අපි තුමු මෛත්‍රී සහගත හිතක් නම් හිතේ පහළ වුණේ. ඒක හිතුවයි කියලා Tamanට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම අනුන්ට වැඩක් වෙන්නේත් නැහැ. ඒක හිතුවයි කියලා හිතේ නුවණ අයින් වෙන්නේත් නැහැ. ඒ වගේමයි ඒකෙන් මේ නිවීමෙන් ඈත් වෙන්නේත් නැහැ. හැබැයි මෙතන හරි ලස්සන ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිච කෝ මේ අතිචිරං විතක්කේතෝ අනුවිචාරයතෝ කායෝ කිලමෙය. හැබැයි අපි හිතමු යම්සි කෙනෙක් දිගින් දිගටම මේ කුසල විතර්කයක් වුණත් දිගින් දිගටම කල්පනා කර හිත නිරන්තරයෙන්ම මේ කුසල විතර්කයෙන්ම පවත්වන්න ගත්තොත් මේ නිසා පුදුම කායික වෙහෙසක් දැනෙන්න ගන්නවා. මොකද හිතර නැහැ කිසි විවේකයක්. නිරන්තරයෙන්ම හිතවනවා. නිරන්තරයෙන්ම හිත ලව්ව හිතවනවා. හැබැයි හොඳ විතර්කයක් තමයි. හැබැයි හිතවනවා. හිතර නැහැ කිසිම විවේකයක්. ඒ නිසා හරිම කායික වෙහෙසක් දැනෙනවා. කායේ කිලන්තේ චිත්තං ඌහඤ්ඤය. ඒ නිසා කය අර වගේ දුර්වල වෙලා ක්ලාන්ත වෙලා තිනකොට හිතත් නිකන් ඈලි මෑලි වෙලා හිතට නැහැ කිසිම ප්‍රබෝධයක්. ඌහතේ චිත්තේ ආරාචිත්තං සමාධිම්හාති. ඉතින් මේ බඳු වෙහෙසටපත් වෙච්ච හිතක සමාධිය අල්ලා හිටින්නේ නැහැ. සමාධියක් ඇති වෙන්නේ නැහැ. සෝකෝ අහම් භික්කවේ අජ්ජත්තමේව චිත්තං සන්ටපේමි සම්නිසාදේමි ඒකෝදීන් කරෝමි සමාධිහාමි. ඒ නිසා මහණෙනි මම මෙහෙම දෙයක් කළා. මම ඒ නිවැරදි විතර්ක වුණත් මම දිගට හිතන්න ගියේ නෑ. මම ඒ විතර්කයක් හිමීට පැත්තකින් තියලා මම හිත සංසුන් කරගෙන ඇතුළත නතර කරගෙන ඇතුළත නිශ්ශබ්ද කරගෙන වාසය කරන්න මම උත්සාහන්ත වුණා. දැන් හුඟක් වෙලාවට අපිට මේ කාරණාව තේරෙන්නේ නෑ. අපි හිතනවා අනිවාර්යයෙන්ම මම දිගටම අතෝරක් නැතුව මෛත්‍රී හිතම මෛත්‍රිය වචනයක් වශයෙන්ම පාවිච්චි කරලාම යන්න ඕනේ. නැත්නම් බුදු ගුණයක් දිගින් දිගටම වඩලා යන්න ඕනේ. මේ හිතට නිදහසක් දෙන්න කැමැත්තක් නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ අනුගමනය කරපු ප්‍රතිපදාව අපි පොඩ්ඩක් හෙලි කර ගන්නවා නම් උන්වහන්සේ සමහර විට අර අකුසල විතර්කය දුරු කරගන්න කුසල විතර්කයක් පාවිච්චි කළා. අපිත් සමහරලාට අපි හිතමු හිතේ පහළ වෙච්ච द्वේෂය දුරු කරගන්න මෛත්‍රියක් පාවිච්චි කරා. හැබැයි දැන් මෛත්‍රියෙන් द्वේෂය අයින් වුණාට පස්සේ යම් වෙලාවක් මෛත්‍රිය වැඩුවට කමක් නැහැ. දැන් හැබැයි හිමීට මෛත්‍රියත් පැත්තකින් තියලා හිත විවේක කරගන්න අපිට පුළුවන් නම් මේ විතක්ක ਵਿਚාර වලින් තොරව අපේ හිත පවත්වන්න පුළුවන් නම් අන්න ඒ தත්ත්වය අර කලින් தත්ත්වයට වඩා ප්‍රණීත බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට බැලුවාම අපි මේක මේ ප්‍රායෝගිකව අවස්ථාවෝචිතව කරන වැඩක් මෙතන තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ දැන් නම් හිත දැවෙනවා ද්වේෂයෙන්. දැන් එකපාරට මේක නිශ්ශබ්ද කරගන්න බෑ. ඉතින් මම දානවා මේකට මෛත්‍රියක්. ඉතින් එක්කෝ මේ ද්වේෂයට ලක් වෙච්ච කෙනාගේ ගුණයක් මතක් කරගන්නවා. එහෙම නැත්නම් මම පොදුවේ මෛත්‍රී කරන්න ගන්නවා. මා තුල තියෙන මෛත්‍රී ගුණය මම මතුර ගන්නවා. කොහොම හරි මම අර ද්වේෂය තල්ලු කරලා දානවා. ඔන්න දැන් මෛත්‍රිය දැන් හින්න හිතේ නැවතත් බලපවත්වනවා. ඊට පස්සේ ඉතින් අපි මේ මෛත්‍රියත් තල්ලු කරලා දාන්න ඕනේ.
මෛත්‍රියත් අපි අවස්ථාවෝචිතව පාවිච්චි කළේ. දැන් ඉතින් මෛත්‍රියත් අපි හිමීට පැත්තකින් තියලා හිත විවේක කරගන්න ඕනේ. එතන තමයි යන්න අපිට තව ගැඹුරකට යන්න අවස්ථාව සැලසෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉතින් මේ අන්දමින් විතර්ක සමනය කරන ආකාර රසක් දේශනා කළා තියෙනවා. දැන් අපේ හිතේ විවිධ විතර්ක මතුවෙන්න විවිධ දේවල් මුල් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි දෙයක් දිහා බලනකොට ඒවා දිහා බලන්නෙම සමහර විට නිකන් රාග නිශ්චිත හැඟීමකින්. ඒවා දිහා බලන්නෙම සමහර වෙලාවට නිකන් සැකමුසු හැඟීමකින්. ඒවා දිහා බලන්නෙම සමහර වෙලාවට නිකන් ද්වේෂ බරිත හැඟීමකින්. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම එක්ක ද්වේෂය ඇවිස්සෙනවා. එතකොට එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අපි තුල රාගයක් ඇවිස්සෙනවා. අතන පින්වත්නි අපි යම් පැත්තකට හිතන්න පුරුදු කළාද ඒ පැත්තරම තමයි අපේ හිත නැමෙන්නේ. හිතන්න අපි නිතර අපේ හිත ලව්වා හිත වන්නේ රාග නිශ්චිත දෙයක් නම් උදේ නැගිට වෙලාවේ ඉඳන් අපි මොකක් හරි අසභ්‍ය දෙයක් නම් කල්පනා කරන්නේ. පෙන්වන්නෙත් ඒ බඳු දෙයක් නම් රූපවාහිනිය ඔස්සේ වෙන්න පුළුවන්, අන්තර්ජාලයේ ඔස්සේ වෙන්න පුළුවන්, පුවත්පතක් ඔස්සේ වෙන්න පුළුවන්. අපි අර පැත්තටම නම් අපේ හිත තල්ලු කරන්නේ. ඊට පස්සේ ඉතින් කාලයක් යනකොට ඕක අපි කරන්න අවශ්‍ය නැහැ. හිත විසින් කරන්නෙම ඕකම තමයි. මොකද අර ඒ නතියක් දැන් හිතට අල්ල හිටිනවා. මොකද හිතේ දැන් ඒ බඳු ස්වභාවයක් බලපවත්තන්න ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒක දැන් අපි මුලදී ඒ වගේ තත්වයක් අපි කරා තමයි. හැබැයි පස්සේ ඒක නිකන් හිතට හුරු වෙලා. හිත නිකන් ඒ පැත්තට නැඹුරුවක් ඇති වෙලා දැන් ඉතින් අපි අමුතුවෙන් කාම විතර්කයක් හිතන්න අවශ්‍ය නැහැ. විවේකයක් හම්බ වෙච්ච ගමන්ම හිත හිතන්නෙම ඒ බඳු විතර්කයක් තමයි. අපි හිතමු ඒ වෙනුවට අපි හිත ලව්ව හිතවන්නේ ද්වේෂයක් ගැන. හැමතිස්සෙම ඉතින් මොකක් හරි දෙයක් කල්පනා කර කර හිත අවුස්සන එකමයි කරන්නේ. හිතේ ද්වේෂයක් පැත්තටමයි අපි යොමු කරන්නේ. ඉතින් කාලයක් මේක කෙරුණොත් එහෙම අපි තුමු සතියක් දෙයක් කෙරුණා නම් ඊට පස්සේ ඉතින් අපි මේකට මැදිහත් වෙන්න ඕනේ නිකන් ඉන්න හැම වෙලාවකම අපේ හිත හිතන්නෙම අර වගේම ද්වේෂ විතර්කයක්මයි. ඔන්න වගේ එක්තරා අන්දමක බහුලීකృత කිරීම හරහා අපේ හිත ආගාදයට යන යාමක් අපේ හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි වැරදි විතර්කයක් නම් මේ හිතට හඳුන්ලා දුන්නේ නැවත නැවත ඒ පැත්තෙමයි මේ හිත රැඳෙන්නේ. ද්වේෂයක් පැත්ත නම් අපි පුරුදු කළේ ඒ ද්වේෂයමයි හිතේ රැඳෙන්නේ. රාගයක් නම් අපි මේ හිතට හඳුන්ලා දුන්නේ රාගයේමයි මේ හිත රැඳෙන්නේ. ඒ නිසා පුදුම විදිහට මේ හිත එහෙමනම් අපිට සිද්ධ වෙනවා හරි පැත්තකට හරව ගන්න. රාගයක් වෙනුවට එහෙනම් නෙක්ඛම්මයකට හුරු කරන්න සිද්ධ වෙනවා. ද්වේෂයක් වෙනුවට මෛත්‍රියකට මේක හුරු කරන්න සිද්ධ වෙනවා. ඒ අපේ මේ හිතේ දැනට තියෙන නැඹුරුව තේරුම් අරගෙන දැනට මෙයාගේ තියෙන පුරුද්ද තේරුම් අරගෙන ඊට ප්‍රතිවිරුද්ධ පැත්තක් අපේ හිතේ දියුණු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි සමහර විට අන්න අපිට පුළුවන් දැන් නම් අර කලින් වගේ කාම විතර්කයන් ඔස්සේම හිත යන්නේ නැහැ. දැන් ඔන්න පොඩ්ඩක් හික්මිලා තියෙනවා. කලින් වගේ ද්වේෂ විතර්ක ඔස්සේ හිත යන්නේ දැන් ඔන්න ඊට වඩා වෙනස් අන්දමකින් මෙයා කටයුතු කරනවා කියලා අපිට දැනෙන්න ඕනේ. ඊට පස්සේ යන්න පුළුවන් දැන් මේ තියෙන ඒ පැත්තත් හිමීට අයින් කළා මේ තව සියුම් කරන්න. තව සාමකාමී කරන්න. ඇතුළත නිශ්ශබ්දතාවයක් දක්වා මේක වර්ධනය කරන්න. ඒ නිසා එක්තරා අන්දමකින් අපිට මේක ටිකක් උපක්‍රමශීලීව තමයි ගොඩ ගන්න වෙන්නේ. ඉතින් මේ විදිහට උපක්‍රමශීලීව ගොඩ ගන්නා ගමන තමයි ඉස්කාතකින් අපිට මේ චිත්තානුපස්සනාවකදී ධම්මානුපස්සනාවකදී තව දකින්න ලැබෙන්නේ. මොකද මේ චිත්තානුපස්සනා මට්ටමේදී අපි ඍජුව දැන් ඔන්න ක්ලේශය වශයෙන් හඳුන ගන්නවා. දැන් ඔන්න රාගයක් තියෙනවා රාගය වශයෙන් හඳුන ගන්නවා. මේ වෙලාවේදී ද්වේෂයක් තියෙනවා ද්වේෂය වශයෙන් හඳුන ගන්නවා. ඉතින් ඒකෙත් තව එහාට ගියාම අපිට තේරෙනවා මේ රාගය විතරක් නෙමෙයි ද්වේෂය විතරක් නෙමෙයි. රාගය කියන්නේ සංස්කාරයක්, ද්වේෂය කියන්නේ සංස්කාරයක්. එපමණක් නෙමෙයි. මේ නෙක්ඛම්මය කියන්නේ සංස්කාරයක්. නැත්තම් මෛත්‍රිය කියන්නේ සංස්කාරයක්. කියලා ඔන්න චිත්තානුපස්සනා මට්ටමකදී යෝගාවචරයේ තවත් දෘෂ්ටි කෝණයක්, තවත් නුවණක් එකතු කර ගන්නවා. මේවායේ තියෙන මේ හුදු සංස්කාර ස්වභාවය දකින්න, සංකත ස්වභාවය දකින්න. මේක මේ රාගයට පමණක් උරුම වෙච්ච ලක්ෂණයක් නෙමෙයි. ද්වේෂයට පමණක් උරුම වෙච්ච ලක්ෂණයක් නෙමෙයි. මේක මෛත්‍රියටත්, කරුණාවටත්, නැත්තම් නෛෂ්ක්‍රම්‍යයටත්, දානයටත්, ඒ වගේ අනෙකුත් මේ කුසල අකුසල් දෙගොල්ලන්ටම පොදු වූ ලක්ෂණයක්. කියලා අන්න
තවත් පැත්තකින් යෝගාවචරයක් මේ දිහා බලන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට තමයි යාට තේරෙන්නේ මේ මොකටද මේ දේවල් වල මං රැඳිලා ඉන්නේ. මේවා ගැන මං ඇයි විශ්වාස කරන්නේ? මට පුළුවන් ද මේ ඇවිල්ලා යන දෙයක එලිලා ඉන්න. මම එලිලා ඉන්න හදනවා හිතේ පහළ වෙච්ච රාගය. හැබැයි මම මේ රාගය පෝෂණය කරේ නැත්නම් එයා යන්න යනවා. මම එලිලා ඉන්න හදනවා හිතේ පහළ වෙච්ච ද්වේෂයක. හැබැයි මම ඒක පෝෂණය කළේ නැත්නම් එයා යන්න යනවා. මම එලිලා ඉන්න හදනවා හිතේ පහළ වෙච්ච යම්සි දාන චේතනාවක. හැබැයි මම ඒක පෝෂණය කළේ නැත්නම් එයා යන්න යනවා. මම එලිලා ඉන්න හදනවා යම්කිසි මෛත්‍රී සහගත හිතක. හැබැයි මම ඒක පෝෂණය කළේ නැත්නම් ඒක යන්න යනවා. ඉතින් එතකොට මේ ඇවිල්ලා යන අය එක්ක මම මෙච්චර යැපෙන්න ගියොත් ඒවා මත රැඳෙන්න ගියොත් ඒවා මත මේ මගේ ජීවිතේ පවත්වන්න ගියොත් කවදාවත් මේකේ සහනයක් ලැබෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ හරිම අස්තිරයි. මගේ විශේෂයි පවත්වන්න බෑ. තවත් පැත්තකින් මගේ අනසකට ඒගොල්ලෝ යටත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ తాවකාලිකව ආපු කට්ටියක්. රාගයේ එන්නේ తాවකාලිකව, දේශයේ එන්නේ తాවකාලිකව, මෛත්‍රියේ එන්නේ తాවකාලිකව, නෛෂ්ක්‍රම්‍යයේ එන්නේ తాවකාලිකව, ඊර්ෂ්‍යාවක් එන්නේ తాවකාලිකව. ඉතින් මේ එක්කෙනෙක්වත් අල්ල ගන්න ගියොත් ඒගොල්ලන්ගෙන් මට සදාකාලික සතුටක් හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මට පුළුවන් ද වෙනත් දෘෂ්ටි කෝණයකින් මේ දිහා බලන්න. ඉතින් එතන තමයි බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාදී පෙන්වන්නේ විමෝචයන් චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ යෝගාවචරය තේරුම් ගන්නවා මේ తాවකාලිකව එන අයත් එක්ක මට ගනුදෙනු කළා හරියන්නේ නැහැ. මම මේ ඇවිල්ලා යන එක්කෙනෙක්ව ගෙදර පදිංචි කරගෙන වැඩක් නැහැ. මේගොල්ලන්ට යන්නම දෙන්නයි තියෙන්නේ. ඒ වෙනුවට කවුරුවත් මන් අතර ගන්න අවශ්‍ය නැහැ. මට පුළුවන් තනියෙන් ඉන්න. හුදකලාව ඉන්න, විවේකයෙන් ඉන්න මට පුළුවන්. අන්න යෝගාවචරය බලන වෙනත් දෘෂ්ටි කෝණයකින්. මේ එන යන අයට යන්න දීලා ඒගොල්ලන්ව අතහැරලා දාලා ඒ වෙනුවට හිතේ තියෙන ඊට උරුම වෙච්ච සංහිඳියාව, හිතටම ආවේනික වෙච්ච සැහැල්ලුව, හිතටම ආවේනික වෙච්ච ස්වාභාවික සතිමත් බව, දැනුවත් බව පමණක් අන්න යා එක්තරා අන්දමකින් තමන්ගේ පිහිට කරගන්නවා, සරණ කරගන්නවා. දැන් එන ඕනම එක්කෙනෙක් අතහැරලා දැමීමක් තමයි දැන් යෝගාවචරය කරන්නේ. විමෝචයන් චිත්තං අස්සසි සාමිති සික්ඛති. දැන් එන දේවල් දැන් අතහරිමින් මේ හිත නිදහසේ තියන්න, විමුක්තව තියන්න, මොහොකවත් ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව තියන්න අන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. එතකොට පින්වත්නි මේ කෙලස් කියන ඒවා අර කලින් තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද යෝගාවචරය දන්නවා මේගොල්ලොත් ඇවිල්ලා මේ එන යන ගොන්නෙම ඉන්න අය. එන යන කණ්ඩායමේම කට්ටියක් තමයි මේ කෙලස් කියලා කියන්නේ. මට අයිති කට්ටියක් නෙමෙයි. හැබැයි ඉතින් මම කලින් මේක නොදැන හිටපු නිසා මම ඒගොල්ලන්ව වැළඳගෙන, ඒගොල්ලන්ව අයිති කරගෙන, ඒගොල්ලන්ට උල්පන්දම් දීගෙන, ඒගොල්ලන්ව පෝෂණය කරපු නිසා ඉතින් මේගොල්ලෝ තාමත් එනවා. ඉතින් ආපු අය තාමත් ඔක්කොම එළියට ගිහිල්ලත් නැහැ. ඊළඟ තමන් ටිකක් මේ ඇතුළේ තියෙන වර්තමාන තත්ත්වය ගැන යා තේරුම් ගන්නවා. තාම ඉතින් කෙලස් තියෙනවා. තාම මේවා මුල් බැහැගෙන ඉන්නවා. හැබැයි ඉතින් කරන්න තියෙන නම් මේගොල්ලන්ව අස් කරන එකම තමයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සිංච බික්ඛු ඉමං නාමං සිත්තා මේ ලහු මෙස්සති. මහාන ඔය හිතේ තියෙන විවිධාකාර විතර්කයන් ඉහළ දාන්න. ඔය හිත නැමැති නැවේ යම් තාක් වතුර නැමැති විතර්ක පිරලා තියෙන්නේ. ඉතින් ඔය වතුර තියෙන තාක් මේ නැවට ගමන් කරන්න බෑ. ඔය වතුර ටික අයින් කරන්න. වතුර ටික ඉහින්න. අන්න එතකොට නැව හැල්ලු වෙනවා. නැව සැහැල්ලු වෙලා අන්න යන්න පුළුවන් නිවන් පුරයට බොහොම සැහැල්ලුවෙන් ශීඝ්‍රව යන්න පුළුවන්. හැබැයි අපේ මේ ඔළුවේ විතර්ක පුරෝගෙන ඉන්න තාක් අපිට සැහැල්ලුවක් නැහැ. ඉතින් නිවන් පුරයට යන්න හරි අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සිංච බික්ඛුයි මං නාම. මහණ ඔය මේ නැව ඉහ දමන්න. සිත්තා මේ ලහු මෙස්සති. මේ වතුර විතර්ක නැමැති මේ වතුර ටික ඉස්සට පස්සේ අන්න මේ ගමන බොහොම සැහැල්ලු වෙනවා. ඒ නිසා අපිට භාවනාවේදීත් ඇත්තටම මුලින් කරන්න වෙන්නේ මේ වගේ සම්පූර්ණයෙන්ම ඉහින වැඩක්. ඇතුලේ අපි තේරුමක් නැතුව ගොඩ ගහගෙන ඉන්නේ. පුංචි කාලේ ඉඳන්ම අපි මේකට පුරෝලා දැන් නිකන් ඔඩු දුවනවා. ඒ තරම් මේක ඇතුලේ විතර්ක. ඒ තරම් අපේ ඇතුලේ සංඥා.
ඒක ඇතුලේ විවිධාකාර සංස්කාර. ඉතින් මේ ඔක්කොගෙම අපි නිකන් ගොඩ ගහගෙන ඉන්නේ. ඒ නිසා භාවනාවේදී විපස්සනාවේදී මුලදී සෑහෙන්න අපිට මේ ඉස දැමීමේ ක්‍රියාවක්. නැව හිස් කිරීමේ වැඩක් තමයි කරන්න තියෙන්නේ. අපේ ඔළුව විතර්ක වලින් පිරලා තිනවා. අන්නේ විතර්ක ටික ඔහේ එළියට දාන ගතියක්. ඇතුලේ තියෙනවා නම් යම්සි විසක් ඒක නිකන් වමනේ කරලා දානවා වගේ ගතියක් තමයි අපිට කරන්න තියෙන්නේ. විරේචනයක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් අතම් මිට යෝගාචරයට ඒක දැනෙනවා. සමහර විට හිත හොඳට නිස්කලංක වෙනවා. නිස්කලංක වුණාට පස්සේ ඔන්න හො ගාලා දෝරේ ගලනවා මොනවාදෝ සිතුවිලි. හොයාගන්නත් බෑ මේක අහවල් එකයි කියලා. මොනවාදෝ තේරුමක් නැති සිතුවිලි රාශියක් එක පිට එන්න ගන්නවා. ඉතින් එතකොට යෝගාචරය දන්නවා දැන් මේ සුද්ධ වීමක් වෙන්නේ. විරේචනයක් වෙන්නේ. වමනයක් සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒකට එහෙම්ම යන්න ඉඩ හරිනවා. ඒක එහෙම්ම එළියට දානවා. මේකට කරදර කරන්න යන්නේ නැහැ. ඒක ගැන අමනාපයක් ඇති කරගන්න බොහොම ඉවසීමෙන් යුක්තව ඒ ටික යන්න ඉඩ හරිනවා. හැබැයි අපි තුමු දවසක් දෙකක් ගිහිල්ලා හරි මේක දැන් එළියට ගියාට පස්සේ යන්න තමන්ට තියෙන බොහොම ශාන්ත ගතියක්. අර කලින් තිබුණට වඩා බොහොම සංසිඳීමක්, සැහැල්ලුවක්, බර හැල්ලු වීමක් අන්න යෝගාවචරයට තේරෙනවා. එතකොට යාට තේරෙනවා මේ මොනවාදෝ මණ්ඩි වගේක් මේ හිතේ තැම්පත් වෙලා තිබුණා. දැන් අර හිත සංසිඳුණාට පස්සේ මේ ටික නිකන් ගැලවිලා ගියා. මලකඩ ටික නිකන් ගැලවිලා ගියා. ඇතුලේ තිබිච්ච විස අයින් වුණා. ඒ ඇතුලේ තිබිච්ච විස සහිත වමනය ඒ නරක ආහාරය දැන් ඔන්න ඉවත් වුණා. විරේචනයක් සිද්ධ වුණා කියලා අන්න Tamanට දැනෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විවිධ පැතිවලින් අපිට මේ කෙලෙස් වල දුරුවන් වීම, කෙලෙස් වල අයින් වීම යෝගාවචරයට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ඉවත් කරන වැඩසටහන විවිධ පැතිවලින් විස්තර කරලා තියෙනවා. අර වගේ මේ මතු පිට එන කෙලෙස් ටික විතර්ක සමනය කිරීමක් පැත්තකින් නැත්නම් ප්‍රපංච සමනය කිරීමක් පැත්තකින් අපි වෙනස් කරන්න, දුරුවන් කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ යට තැම්පත් වෙලා තියෙන, සැඟවිලා තියෙන කෙලෙස් ටික යම් යම් සියුම් ප්‍රතිපදා අනුසාරයෙන්, සීලේක අනුසාරයෙන්, සමාධියක අනුසාරයෙන්, ප්‍රඥාවක අනුසාරයෙන්, ඉන්ද්‍රිය සංවරයක අනුසාරයෙන් ඊළඟට තව හිතට බල ගැන්වෙන බොජ්ජංග ධර්මයන් දියුණු කිරීමේ අනුසාරයෙන්, ප්‍රඥේ භාවනාවක අනුසාරයෙන් මේ විදිහට දිනු කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට පින්වත්නි යෝගාවචරයේ පුදුමාකාර කෙලෙස් සටනක් තමයි යාට ඉදිරියට වෙලා තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට අපිට සිද්ධ වෙන දෙයක් තමයි, අහන්න ලැබෙන දෙයක් තමයි, සමහරවිට මම ගෙදර ඉඳද්දි මේ තරම් හිතේ කෙලෙස් තිබුණේ නැහැ. හැබැයි මේ භාවනා කරන්න ගත්තට පස්සේ පුදුම විදිහට කෙලෙස් එනවා. මෙන්න මේ චෝදනාව ඇතම් කෙනෙක් ඉදිරිපත් කරනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මම ගෙදර ඉඳද්දි මට ඕන තරම් කාමයන් ඇසුරු කිරීමේ හැකියාව තිබුණා. කාමයන් එක්කමයි මම ජීවත් වුනේ. කාම වස්තුන් එක්කමයි මම ජීවත් වුනේ. දැන් හැබැයි මම අද සිල් ගත්තා. දැන් කාමයන්ගෙන් පොඩ්ඩක් දවසක් හෝ ඈත් වෙලා ඉන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් මම මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ හින්දා අර කාමයන්ගෙන් ඈත් වෙලා මම දැන් බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. කියලා අර ඒ රළු ඕලාරික කාම වස්තුන්ගෙන් තමන් ඈත් වෙලා ජීවත් වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒකට වටිනකමක් දෙන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට අනිවාර්යෙන් කාම සංඥා දැන් හිතට එනවා. කාම විතර්කයන් හිතට එනවා. සමහර විට අර gedara කාමයන් ඇසුරු කරගෙන ඉඳද්දිට වඩා කාම විතර්කයන් දැන් ඔන්න හිතට එනවා. හැබැයි ඉතින් අපි තේරුම් ගන්න ඕනේ හැබැයි මේවා ආවේ නැතු වුණාට මේවා සිතුවිලි මට්ටමක් විතරයිනේ. මං ගිහිල්ලා මේ කාමයන් ඇසුරු කරන්න ගියේ නෑනේ. කාම වස්තුන් ඇසුරු කරන්න ගියේ නෑනේ. මං ඉන්නේ භවනා මධ්‍යස්ථානයේනේ. මං ඉන්නේ ආරණ්‍යයේනේ. මම ඉන්නේ පන්සලේනේ. කියලා අන්න අපි එක පැත්තකින් අපිට සතුටක් ඇති කරගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා නම් මම ගෙදර ඉඳන්දි මේ කාමයන් ඇසුරු කරා. ඒ හරහා පුළුවන් තරම් තව කෙලෙස් වඩා ගත්තා. හැබැයි දැන් කාමයන් ඇසුරු කරන්නේ නැහැ. කාම විතර්ක ඉතින් තාමත් හිතට එනවා. කාම විතර්ක වලින් හිත බේර ගන්න ඉතින් වෙනම වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා අපි එක්තරා අන්දමකින් ආධ්‍යාත්මික ජීවිතයට අවතීර්ණ වුණාම අපිට දැනෙන්නේ නිකන් කෙලෙස් වැඩි වුණා වගේ. අපිට තේරෙන්නේ නිකන් gedara හිටියට වඩා දැන් නිකන් කෙලෙස් තියෙනවා වගේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ gedara හිටියාම කාම රැල්ලේම තමයි අපි අහුවෙලා හිටියේ. කාම රැල්ලේම තමයි අපිත් ගහගෙන ගියේ. නමුත් දැන් එහෙම නෙමෙයි. ඒ රැල්ලෙන් මම පොඩ්ඩක් අයින් වෙලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් ඒකේ සංඥාවන් ටික ඔක්කොම ඔළුවට එනවා. ඒක දුරුවන් කරගන්න මම යම්කිසි කර්මස්ථානයක් ඉස්සරහින් තියාගන්නවා. ආනාපානෙට හිත දාන්න උත්සාහන්ත වෙනවා. සක්මනේදී වම දකුණට හිත දාන්න උත්සාහන්ත වෙනවා. ඔසවනවා තබනවා කියලා මේ කායික අරමුණකට හිත ගන්න උත්සාහන්ත වෙනවා. සෑහෙන්න ඉතින් සරණක් කරන්න වෙනවා. මොකද අර
කාම විතර්කවල නැත්තම් මේ විහිංසා විතර්කවල තියෙන ඒ හිත කුප්පන ගතිය, හිත අවුස්සන ගතිය, හිත ඇද බැඳ ගන්න ගතිය මේ සරල කමඨහනක ඇත්තේ නැහැ. කමඨහනක් කියන්නේ සම්පූර්ණයෙන්ම ඒකාකාරී අරමුණක්. නික්ලේශී අරමුණක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ බඳු අරමුණක හිත පවත්වන්න සෑහෙන වීරයක් අවශ්‍යයි. කෙලෙස් සටනක් කරන්න අවශ්‍යයි. ඒ නැවත නැවත හිතට වද දෙන ඒ කාම විතර්කයන් පැත්තකින් තියලා සමහර විට හිතට වද දෙන ඒ විහිංසා විතර්කයන් පැත්තකින් තියලා ව්‍යාපාද විතර්කයන් පැත්තකින් තියලා මේ කිසිම රහක් නැති කිසිම රසයක් නැති ඒකාකාරී කමඨහනකට අපේ අවධානය යොමු කරන්න පුදුමාකාර කෙලෙස් සටනක් ඉතින් මේ යෝගාවචරයට කරන්න වෙනවා. ඉතින් ඔන්න ඔය යෝගාවචරයේ කරන්නේ සටන තමයි ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හන්තා කියන වචනයෙන්. එයා ඇවිල්ලා නසන්නෙක්. මොනවාද නසන්නේ? මේ ඇතුළත දෙයක් තමයි නසන්නේ. ඇතුළත තියෙන කෙලෙස් තමයි යා නසන වැඩපිළිවෙලක යෙදී මේ කාලය ගත කරන්නේ. ඒක ඉතින් මුල් අවස්ථාවේදීත් යම් පමණක නැසීමක් සිද්ධ වෙනවා. එක පැත්තකින් මේ බැහැරින් තැබීමක් සිද්ධ වෙනවා. පස්සේ කාලෙකදී තමයි සතියෙන් සම්පජඤ්ඤයෙන් ශක්තිමත් වුනහම විපස්සනාවෙන් ශක්තිමත් වුනහම තමයි අපිට මුහුණට මුහුණලා ද්වන්ද සරණක නිරත වෙමින් මේ කෙලෙස් එක්ක ගැඹුරු සටනක් කරන්න, තීරණාත්මක සටනක් කරන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා අද අපි උත්සාහත් උනේ මේ භාගතුන් වහන්සේ පෙන්වන දෙවන ගුණය ගැන සාකච්ඡා කරන්න. ඉතින් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි තුලත් මේ බඳු ගුණ ධර්ම දියුණු කරගන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාව අනුසිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.